හරි. සම්මත තාර්කිකමය ප්‍රකාශන ඒකේ කොටස් දෙකක් තියෙනවා SOP සහ POS. SOP කියලා කියන්නේ sum of product. POS කියලා කියන්නේ product of sum. දැන් මොකද්ද මේවා සිංහල තේරුම මොනවද? sum කියන්නේ එකතුව. sum කියන්නේ එකතුව. එකතුවට කියන නමනේ sum කියන්නේ product කියන්නේ යම්කිසි ගුණිතයකින් ලැබෙන උත්තරයට product එක. හරි? එහෙනම් product කියන්නේ ගුණිතය. sum of product කියලා කියන්නේ ගුණිතයන්ගේ එකතුව. right? ගුණිතයන්ගේ එකතුවට තමයි sum of product කියලා කියන්නේ. ඒකත් ලියාගන්න. පිළියමු ගුණිත වල එකතුව. right? දැන් මේක logic gate වලට සම්බන්ධ කරනවා මම ඊළඟට. ඉස්සලා මේ නන් ටික බලා ගන්න එපා. right? sum of product කියලා කියන්නේ ගුණිත වල එකතුව. ඊට පස්සේ product of sum කියලා කියන්නේ. දැන් product කියන්නේ ගුණිත. sum කියන්නේ ආයෙත් එකතුව. එතකොට product of sum කියන එකේ මොකක්ද? සිංහල තේරුම තමයි එකතු වල ගුණිතය. ඔය දෙක පැටලුනොත් ලෙඩක් ඈ. එකතු වල ගුණිතය. right? ගුණිත වල එකතුවයි එකතු වල ගුණිතයයි. right? හරි ඒ නම් දෙක පොඩ්ඩක් ලියාගන්න. right. එතකොට මේ දෙන්න ගැන තමයි අපි ඉගෙන ගන්න හදන්නේ. SOP එකයි POS ගැන. right? එහෙනම් මුලින්ම අපි right? sum of product එහෙම නැත්නම් SOP කියන්නේ මොකක්ද කියලා බලමු. right? මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. ඔයාලා ඒකේ තියෙන නෝට් එක පොඩ්ඩක් ලියාගෙන ඉන්න. ඊට පස්සේ මම ඒක එක්ස්ප්ලেইন කරනවා. right? ඔයාලට පේන ඇති sum of product එක ගැන තියෙන සත්‍යතාව වගුවක්. ඒක ඒ විදිහට බඳ ගන්න. ඊට පස්සේ මම එක්ස්ප්ලেইন කරන්න කොහොමද මේක හොයන්නේ කියලා. right? පටාස් ගාලා ඔකේ තියෙන තාර්කිකමය ප්‍රකාශයයි සත්‍යතාව වගුව යනගන්න. ටග් ගාලා ලියා ගන්න.
ඔතන ඔය වගුවට පහලින් තියෙන බූලියානු ප්‍රකාශනය ලියන්න ඕනේ නැහැ. ඒක ලියන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක මම වෙනම පැහැදිලි කරන්න. හරිද? ලියලිවරද? right. ලියලිවරයි නේද? right, good. හරි. දැන් මම කියලා දෙන්න හදන්නේ මේ sum of product කියන එක ගැන කොහොමද හිතන්නේ කියන එක. නැත්තම් sum of product එකේදී මොකද්ද කරන්නේ කියන එක ගැන තමයි කියන්න හදන්නේ. right. එතකොට ඔය හැම සත්‍යතා වගුවෙම තියෙන්නේ 1 and 0. එකේ ඒවා සහ බිඳුව ඒවා. right. දැන් ඔතන final product එක නැත්තම් අවසාන ප්‍රතිදානය x කියන අකුරෙන් තියෙනවා. x කියන එකේ යටතේ තමයි ප්‍රතිදානය ලියලා තියෙන්නේ. එතකොට ඔතන එකේ ඒවා බිඳුව ඒවා ආවේ කොහොමද කියන එක හිතන්න එපා. ඕක මොකක් හරි logic circuit එකකට ඇඳපු සත්‍යතා වගුවක input සහ output තමයි තියෙන්නේ. right. ඒතර ඒකේ x වලට කොහොමද එකේ ඒවා බිඳුව ආවේ කියන එක හිතන්න එපා. right. right. දැන් ඔය සත්‍යතා වගුවල එහෙම නැත්නම් logic gates වල බිඳුව සහ එක තමයි තියෙන්නේ. හරිද? මේ sum of product කියන අවස්ථාවේදී ඔයාලා දන්නවා ඕනෙම input එකකට අපි ගමුකෝ a කියලා. මේ input එකට තියෙන්න පුළුවන් අවස්ථා දෙක. a කියන input එකට බිඳුව සහ එක කියලා අවස්ථා දෙකක් තියෙන්න පුළුවන්. හැබැයි මේ sum of product එකේ මේකෙදි අපි මේ බිඳුව සහ එක කියන එක එක කියලා આવොත් හරිද? එක කියලා આવොත් අපි a කියලා දාගන්නවා. බිඳුව කියලා આવොත් a බා කියලා දාගන්නවා. ඔච්චරයි. right. අපි නිකන් හිතුව b කියන එක. b කියන එකකට අවස්ථා දෙකයි තියෙන්නේ. එක්ක බිඳුව එක්ක එක. right. එක කියලා આવොත් b කියලා දාගන්නවා. බිඳුව කියලා આવොත් b බා කියලා දාගන්නවා. හරිද? ඔච්චරයි දැනගන්න ඕනේ sum of product එකට. right. දැන් ඔයාලගේ තියෙන උදාහරණයක් පොඩ්ඩක් ගමු. right. මම නැවතත් ස්ක්‍රීන් එක ෂෙයා කරන්න.
right මේ sum of product එකේදී දැන් මෙතන තියෙන inputs තුනක් a b c x කියන්නේ මේකේ final output එක නැත්නම් ප්‍රතිදාන. එතන තියෙන බිංදු 2යි 1 2යි බිංදු 2යි 1 2යි right මේක ආපු විදිහ අපිට වැඩක් නැහැ. අපි කරන්නේ sum of product වලදී එක කියලා output එක ඇවිල්ලා තියෙන අවස්ථා ටික විතරක් අල්ලගන්න. right මේ බිංදු ටික අතාරින්න. බිංදු කියලා output එක ඇවිල්ලා තියෙන තැන් ටික ඔක්කොම අතාරින්න. හරිද? එකේ කට්ටිය විතරක් අපි අල්ල ගන්න. හරි. ඔයාලට මොනවා හරි logic circuit එකක් දෙයි. ඒ logic circuit එකට අවක් තියෙන විදිහට අපි input දාලා ඒකට දාලා output එක හොයා ගන්නවා. ඒ output එකේදී එකේව තියෙන තැන් ටික විතරක් අපි අල්ල ගන්නවා. right? ඊට පස්සේ ඔයාලට පේනවනේ දැන් මේ එකේව තියෙනවා 1 2 3 4. right? ඊට පස්සේ අපි කරන්නේ මේ ඉන්පුට් වලට අර මම කලින් කියපු විදිහට a ද a බාද b ද b බාද කියන එක සලකුණු කරගන්න. right? දැන් බලන්න මෙතන එක ලැබිලා තියෙන පළවෙනි අවස්ථාවේදී මෙතන තියෙන බිඳුව a කියන එක බිඳුව තියෙනවා. හැබැයි අපි කිව්වා බිඳුව කියන්නේ a බා කියලා. දෙවෙනි එකට තියෙන්නේ b වලට 1. right? එහෙනම් 1 තියෙනවා නම් එයාට අපි b කියලා ලියනවා. right? c කියන එකේ බිඳුව තියෙනවා. right? එහෙනම් එයා c bar. right? එතකොට අපි ඒ ටික dot එකකින් තමයි මෙතන සම්බන්ධ කරලා තියෙන්නේ. right? මොකද මේක මොකද්ද? sum of product. මුලින්ම products ටික ගන්න ඕනේ. ගුණිතය ගන්න ඕනේ. ගුණිතය නම් dot එක ඕනේ. right? ඊට පස්සේ තමයි ඒ ලැබෙන ප්‍රකාශ ටික මෙයයි මෙයයි මේ දෙන්නයි ඒ කියන්නේ products හතරක් තියෙනවා. ඒ products හතර අපි එකතු කරගෙන නැත්නම් sum කරනවා. right? අපි ගමුකෝ මේ අන්තිම එක. මෙතනත් එක, මෙතනත් එක, මෙතනත් එක. right? ඒ කියන්නේ අපිට ඒක ABC කියන product එක විදිහට ලියන්න පුළුවන්. ABC කියන්නේ මොකද්ද? A. B. C කියන එක. ඒ කියන්නේ product එක. right? ඔය විදිහට අපි ප්‍රතිදානේ එක ලැබෙන තැන් ටික විතරක් අරගෙන ඒ ටික products විදිහට ලියනවා. එහෙම නැත්නම් ගුණිත විදිහට ලියනවා. මේ ගුණිතවල එකතුවන් ටික ගත්තාම තමයි මේක sum of product එකක් වෙන්නේ. එහෙම නැත්නම් ගුණිතවල එකතු ප්‍රකාශනයක් විදිහට එන්නේ ඔන්න ඔය විදිහට කරපුවම තමයි. කොහොමද තේරුණාද? ආයෙ පාරක් කියන්නම්. දැන් මෙතන අපිට ප්‍රකාශනයක් දීලම තියෙනවා. right? අපි හිතමු අපිට ප්‍රකාශනය දීලා නැහැ කියලා. එහෙනම් අපිට මේ මෙතන දීලා තියෙන සත්‍යතාව වගුව දිහා බලාගෙන ගුණිතවල එකතු ප්‍රකාශනය ලියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකෙදි අපි ගන්නේ අවසාන ප්‍රතිදානයේ එක ලැබිලා තියෙන තැන් ටික ගන්න. හරිද? එක ලැබිලා තියෙන තැන් ටික අරගෙන ඒකට product එකක් ලියා ගන්න. නැත්තම් ගුණිතයක් ලියා ගන්න. right? එතකොට මෙතන තියෙන්නේ බිඳුව එක බිඳුව. එහෙනම් a bar b c bar. ඒක ලියා ගන්න. ඊළඟ බිඳුව 1 1. ඒ කියන්නේ a bar b c මේක. right? ඔය විදිහට හතරම ලියාගෙන ඒ කියන්නේ ගුණිත හතරක් ලියාගත්තා. ඒක එකතු කරනවා. right? එතකොට තමයි ගුණිතවල එකතු ප්‍රකාශනයක් විදිහට අපිට මේක ලියා ගන්න පුළුවන් වෙන්නේ. right? එහෙනම් sum of product එකේදී එහෙම නැත්නම් ගුණිතවල එකතු ප්‍රකාශනයේදී දැනගන්න ඕනේ ඒවා දෙකක් තියෙනවා. එකක් තමයි බිඳුව හරි එක හරි තමයි ඕනම ඉන්පුට් එකකට තියෙන්නේ. ඒකෙදි එක කියන එකට අපි a කියලා දාගත්තොත් බිඳුව කියන එක a bar. හරි? එකට b කියලා දාගත්තොත් බිඳුව කියන්නේ b bar. right? ඒක මතක තියෙන්න ඕනේ. එතකොට
අපි හිතමු මේ වගේ ඒවා අවසාන ප්‍රතිදානයට අපිට ආවා කියලා ප්‍රකාශන කිහිපයක් right එතකොට අපි බිංදුව 1.1.1 ඔහොම ආවම අපි එක ඒවා විතරක් ඩිටෙක්ට් කරගන්න. හරිද? එක ඒවා විතරක් අරගෙන මේකට අදාළ ප්‍රකාශය ලියන්න. ඊට පස්සේ මේ ප්‍රකාශ තුන වෙන වෙනම එකතු කරපුවාම තමයි අපිට sum of product එකේ. හරිද? ඔච්චරයි sum of product. right මම හිතනවා තේරෙන්නේ නැති කියලා. දැන් මේක ඇයි ඉගෙන ගත්තේ කියන එක අද තේරෙන්නේ නැහැ. ලබන සතියේ තේරෙයි. right හරි දැන් ඔයාලා දන්නවනේ sum of product එකක් ලියාගන්න. ඒ කියන්නේ ගුණිතවල එකතු ප්‍රකාශනයක් ලියා ගන්න දන්න. මම නිකන් උදාහරණයක් ලියන්නම්. ABC plus A bar BC plus A bar B bar C bar right මේකට අපි කියනවා sum of product එහෙම නැත්නම් ගුණිතවල එකතු ප්‍රකාශනය අපිට තියෙනවා මෙන්න මේ වගේ ප්‍රකාශන AB plus AB bar C plus BC bar right මේකත් sum of product එකක්. එහෙම නැත්නම් ගුණිතවල එකතු ප්‍රකාශනය. මෙන්න ගුණිත ඒවා එකතු කරලා තියෙනවා. ගුණිතවල එකතු ප්‍රකාශන. මේකත් එහෙමයි මේකත් එහෙමයි. හැබැයි බැලුව බැලමට ඔයාලට පේනවා මේකට වඩා මේකේ පොඩි අවුලක් තියෙනවා. මේකේ අවුල තමයි මේ හැම එකේම ඉන්පුට් තුනක් තියෙනවා නම් තුන් දෙනාම හැම එකේම ඉන්නවා. මේකේ තුනක් තියෙනවා මේකේ තුනක් තියෙනවා මේකේ තුනක් තියෙනවා. right හැබැයි මේකේ C කියන එක්කෙනාගේ නියෝජනයක් නැහැ. මෙතන C ඉන්න පුළුවන් C විදිහට ඉන්න පුළුවන් C බා විදිහට ඉන්න පුළුවන්. හරිද? මෙතනට ගියොත් A කියන එක්කෙනාගේ නියෝජනයක් නැහැ. එක්ක A තියෙන්න ඕනේ. එහෙම නැත්නම් A බා කියන එක තියෙන්න ඕනේ. එතකොට මෙන්න මේ වගේ ප්‍රකාශනයක එහෙම නැත්නම් ඉන්පුට්ස් තුනයි නම් ඒ තුන් දෙනාම හැමතැනම ඉන්නවා. එයාට විවිධාකාර වලින් ඉන්න පුළුවන්. එක්කෝ බා එකක් ඇතුව හෝ බා එකක් නැතුව. right? ඉන්න තුන් දෙනා හැමතැනම ඉන්නවා නම් අපි ඒ වගේ ප්‍රකාශන වලට කියනවා standard sum of product. සම්මත ගුණිතවල එකතු ප්‍රකාශනය. එතකොට මෙයා ඒ විදිහේ කෙනෙක් නෙමෙයි. right? මෙයාට අපි කියනවා standard sum of product. සම්මත ගුණිතවල එකතු ප්‍රකාශනය. right? මෙයා එතකොට අසම්මතෙක් කියනවා. හරි? ඒ කියන්නේ සම්මතයේ විදිහට නෙමෙයි. මෙයා හැබැයි sum of product එකක් තමයි. ගුණිතවල එකතු ප්‍රකාශනයක් තමයි. හැබැයි සම්මත නැහැ. standard නැහැ. standard නැහැ. right? ඒක ලියාගමු අපි මාතෘකාව ලියා ගන්න standard sum of product. හරිද? ඒකට අපි සිංහලෙන් කියනවා සම්මත ගුණිතවල එකතුව. right? සම්මත ගුණිතවල එකතුව. ඔක පොඩ්ඩක් ලියා ගන්න. එහෙම නැත්නම් SSOP කියලා කියන්න පුළුවන්.
standard sum of product. මේ තියෙන ප්‍රකාශනයේ standard එක. හරි. එහෙනම් ඔයාලා දැන් SOP එකක් කියන්නේ මොකද්ද දන්නව? SSOP එකක් කියන්නේ මොකද්ද කියලා දන්නව. හරිද? standard sum of product එකක නම් input තුනක් නම් තියෙන්නේ ඒ තුන් දෙනා හැමතැනම ඉන්න ඕන. හරිද? standard නොවන එකක මම standard නොවන එකක් තමයි මේක අතට දෙන්නේ. හරි? standard නොවන එකක අපිට තුනක් ඉන්න බව පේනවා. හැබැයි තුන් දෙනා හැමතැනම නැහැ. right. දැන් අපිට තියෙන වැඩක්. මේ විදිහට සම්මත නොවන ප්‍රකාශනයක් තියෙනවා නම් අපිට පුළුවන් මේ සම්මත නොවන ප්‍රකාශනය මෙන්න මේ වගේ ක්‍රමයකට හරව ගන්න. මේක හරවපුවා මේක නෙමෙයි එන්නේ. මම නිකන් මේ ඊතලේ දැම්මේ. අපිට පුළුවන් සම්මත නොවන ගුණිතවල එකතු ප්‍රකාශනයක් සම්මත ගුණිතවල එකතු ප්‍රකාශනයක් විදිහට කන්වර්ට් කරගන්න. අන්න ඕකට අවශ්‍ය වෙනවා අර අපි අද ඉගෙන ගත්ත මූල්‍යානු බීජගණිත නීති ටික. ඒක මෙතනදී විතරක් නෙමෙයි තව ඉස්සරහට තැන් කිහිපයකදීම අවශ්‍ය වෙනවා. ඒ හින්දා ලබන සතියේ එද්දී ඒ මූල්‍යානු බීජගණිත නීති 9 පාඩම් කරගෙන ඉන්න එක අනිවාර්යයි. නැත්තම් මම මේක මේ විදිහට කන්වර්ට් කරද්දී ඔයාලට තේරෙන්නේ නැතුව යනවා. ඒ හින්දා නීති 9 කට පාඩම් කරගන්න ලබන සතියේට එද්දී. right? දැන් ඔයාලට නිකමට බැලුවොත් දැන් මෙයා මේ සම්මත නොවන එක්කෙනානේ. මෙයාව සම්මත කරගන්න. නැත්තම් ස්ටෑන්ඩඩ් SOP එකක් කරගන්න එක්ක මෙතනට C හරි C බා හරි දාගන්න ඕන. මෙතනට A හරි A බා හරි දාගන්න ඕන. අන්න එහෙම වුණොත් මෙයාව සම්මත sum of product එකක් වෙනවා. නැත්තම් ස්ටෑන්ඩඩ් SOP එකක් කරගන්න පුළුවන්. මේ අකුරු දෙකෙන් මොකක් හරි මේකට බස්ස ගන්න පුළුවන්. අන්න ඒක බස්ස ගන්න අර බූලියානු බීජගණිත නීති ටික ඕන වෙනවා. එතකොට ඒක කරන හැටි මම ලබන සතිය කියලා දෙන්න. right? ඊළඟට ලියා ගන්න මාතෘකාව product of sum. හරි. ඔයාලට මේ ස්ක්‍රීන් එකේ පේන ප්‍රකාශන ටිකයි සත්‍යතාවකෝයේ ටක් ගාලා කරගන්න. ඒක නෙමෙයි මේක නෙමෙයි මෙන්න මේක. product of sum.
හරි. product of sum එකේදී මතක තියාගන්න ඕන දේවල් මොනවද? හරි. දැන් product of sum කියන්නේ ගුණිතවල එකතුව. හරිද? right. මම නිකන් උදාහරණයක් ලියන්නම්. product of sum කියන්නේ එකතු වල ගුණිතය නෙමෙයි ගුණිත වල එකතුව. හරි. right. ඒ කියන්නේ මේ වගේ එකක් ලියන්නම්කෝ. මම ලියන්නම් a + b + c ඔන්න තියෙන එකතුවක්. හරිද? මේ එකතුවක් a + b + c එකතුවක්. ඊට පස්සේ මේක ගුණිතයක් වෙන්න නම් මේ වගේ තව එකක් එක්ක යන්න ඕනේ. එහෙනම් a + b + c bar right මෙන්න එකතුවක් මේකත් එකතුවක් එහෙනම් එකතු වල ගුණිතය මෙතන තියෙන ඩොට් එක එකතු වල ගුණිතය right product of sum දැන් මේකෙදි මතක තියාගන්න ඕන තව එකක් තමයි අපි sum of product එකේදී කිව්වා ඕනෑම ඉන්පුට් එකකට එක සහ බිංදුව එන්න පුළුවන් එක આવොත් a බිංදුව આવොත් a bar කියලා. right මේ කතන්දරේ අපි කිව්වේ sum of product එකේ. හැබැයි product of sum එකේදී ඒ කියන්නේ මේ අපි දැන් කතා කරන එකේදී මේක පොඩ්ඩක් මාරු වෙලා තියෙනවා. right product of sum එකේදී එක කියලා આવොත් අපි ලියන්නේ a bar කියලා බිංදුව කියලා આવොත් ලියන්නේ a කියලා right ඕක තමයි වෙනස right ප්‍රකාශනයේ ඉන්නේ මේ විදිහට මේ තියෙන එකතුවක් මේකත් එකතුවක් දැන් මේ දෙන්න එකතු ඒකේ ගුණිතයක් තියෙන්නේ හැබැයි product of sum එකේදී එක කියලා આવොත් a bar බිංදුව කියලා આવොත් a ඒ වගේම අපිට b වලට ගන්න පුළුවන් එක කියලා આવොත් b bar බිංදුව කියලා આવොත් b right මේකත් product of sum එක හරි ඔන්න ඔය දෙක පටල ගත්තොත් මෙන්න මේ ලියන විදි දෙක පටල ගත්තොත් වැඩේ වරදිනවා right මෙන්න මේ ටික පොඩ්ඩක් ලියන්න SOP වලදී මේ විදිහයි POS වලදී මේ විදිහයි ඔව් මටත් ඒ සිංහල නම් පැටලෙනවා ඒ හින්දා හරියට මතක තියාගන්න මේක එකතුවක් මේකත් එකතුවක් දැන් මේ තියෙන්නේ එකතු දෙක අතර ගුණිතයක් එහෙනම් මේක එකතු වල ගුණිතය product of sum කියන්නේ එකතු වල ගුණිතය right දැන් මේකෙදි මතක තියාගන්න ඕන තව වැදගත් කරුණක් තමයි දැන් අර සත්‍යතා වගුවේදී ඔයාලා අර ප්‍රකාශනේ මෙන්න මේ ප්‍රකාශනේ එකතු ටික ලියන්න ඕනේ බිංදුව කියලා එන තැන් වලට. ඒ කියන්නේ ෆයිනල් අවුට්පුට් එක. ඒ කියන්නේ ප්‍රතිදානේ බිංදුව කියලා එන තැන් ටිකට තමයි මේක ලියන්නේ. කලින් POS එක SOP එකේදී
හරිද? sum of product එකේදී අපි එක කියලා ලැබෙන තැන් වලට තමයි ප්‍රකාශනය ලියන්නේ. හැබැයි මේකෙදී මේ ප්‍රකාශනයේ මේ එකතු ටික ලියන්න ඕනේ බිඳුව කියලා ලැබෙන තැන් වලට. right? මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම් ආයෙ පාරක්. right? මේ බලන්න මෙතන තියෙනවා මොකක් හරි තාර්කික පරිපත්‍යයකට අදාළ මේ තියෙනවා සත්‍යතාව වගුව. එතකොට මෙතන බිඳුව, මෙතන බිඳුව, මෙතන බිඳුව. බිඳුව කියලා ලැබිලා තියෙන අවස්ථා තුනක් තියෙනවා. ඒතකොට ඒ බිඳුව කියලා ලැබිලා තියෙන අවස්ථාව වලට තමයි අපි එකතුව ලියාගන්නේ. right? එහෙනම් අපි බිඳුවට ලියන්නේ දැන් A කියලානේ. බිඳුවයි බිඳුවයි බිඳුව. එහෙනම් A B C එකතු විදිහට ලියනවා. හරිද? මේ කියන්නේ සම් එකක් විදිහට ලියනවා. ඊට පස්සේ ඊළඟ බිඳුවේ අවස්ථාව බිඳුව 1 බිඳුව. බිඳුව නම් A. එහෙනම් A 1 කියන්නේ B බාර් නැවත බිඳුව C. right? තුන්වෙනි අවස්ථාවේ 1 බිඳුව 1. එහෙනම් A බාර් B C බාර්. තුන් දෙනාම අපි ලියාගන්නේ එකතු විදිහට. මේ එකතු වල ගුණිතයක් විදිහට ලියුවහම තමයි product of sum එකේ. එකතු ටික ගුණිත විදිහට ලියලා තමයි මේ තියෙන්නේ. right? හැබැයි මතක තියාගන්න ඕන දේ තමයි ඔය එකතු ටික අපි ගන්නේ අර සත්‍යතාව වගේ බිඳුව කියලා output එක බිඳුව කියලා ලැබිලා තියෙන අවස්ථාවන් වලට තමයි මෙන්න මේ ප්‍රකාශය ලියන්නේ. සහ අපි එක කියන්නේ A වා කියලා ගත්තොත් බිඳුව කියන්නේ A කියලා ගන්නවා. එහෙම නැත්නම් එක කියන්නේ B බා කියලා ගන්නවා නම් බිඳුව කියන්නේ B බා B කියලා ගන්නවා. හැබැයි sum of product එකේදී ඒ විදිහට නෙමෙයි ගත්තේ. right? එතකොට අපි ගත්තොත් දැන් මෙන්න මේ වගේ ප්‍රකාශ. right? දැන් මේ වගේ එකකට අපි කියනවා standard product of sum. standard product of sum. මේක product of sum එකක් තමයි. හරි? product of sum එකක් තමයි. හැබැයි මේ standard නේ. හේතුව මෙතන input තුනක් තියෙනවා මෙයාගේ. මෙයාගේ input තුනක් තියෙනවා. මෙතන තුනයි නම් මෙතනත් තුනයි. අවස්ථා දෙකේදීම එකම ප්‍රමාණ වලින් ඉන්නවා. එතකොට එයාවට අපි කියනවා standard product of sum. හැබැයි මේ අවස්ථාව ගත්තොත් මෙතන C කියන එක්කෙනාගේ නියෝජනයක් නැහැ. C හරි C බා හරි මෙතන නැහැ. මෙතන A බා කියන දෙන්නගේ නියෝජනයක් නැහැ. එතකොට මෙයා product of sum එකක් තමයි. හැබැයි මෙයා standard නේ. එතකොට මෙයාවත් අපිට පුළුවන් මේ විදිහේ standard product of sum එකක් කරන්න. ඒකට අපි දැනගෙන ඉන්න ඕනේ අර මම කියපු මූලික බීජගණිත නීති ටික. right? අපි ලබන සතිය හම්බෙලා මේවා ස්ටෑන්ඩඩ් කරන විදිහ ඉගෙන ගමු කොහොමද ඒක කරන්න කියලා. හැබැයි ඒකට අර මම කියපු නීති ටික කටපාඩම් කරන් තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිට මේ වැඩේ කරන්න බැරුව යනවා. right? එහෙනම් අද අපි ගොඩක් දේවල් කවර් කරා මේ පාඩමේ. අපිට තව සති දෙකක් විතර වගේ යනකොට ලොජික් ගේට් පාඩම ඉවර කරන්න පුළුවන් වෙයි. right? මම හිතනවා අද ඔයාලට මම උගන්වපු දේවල් තේරුණා කියලා. අනිවාර්යෙන් කරන්න ඕන දේ තමයි අර නීති 9 කටපාඩම් කරගන්න එක. ඒක තමයි මේ පාඩමේ හાર્ට් එක වගේ තියෙන්නේ. හරි? ඒක තව ඉස්සරහට හැම තැනදීම ඇප්ලයි කරන්න වෙනවා. හරි? එහෙනම් අදට අපි ක්ලාස් එක මෙතනින් නවත්තනවා. එහෙනම් අපි next week එකේ හම්බෙමු. right? good night කට්ටියට.